හරි අපි 2015 අගෝස්තු මාසයේ තියෙන රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය තමයි අපි අවධානය යොමු කරන්නේ. ඒ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට යන්න. පළවෙනි ප්‍රශ්නය අහන්නේ පරමාණු විහේ ප්ලම් පොඩි ආකෘති ඉදිරිපත් කරන ලද්දේ කියලා. පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍ය සරල පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ පළවෙනි උත්තරේ තියෙන ජොන් ඩෝල්ටන් කියලා. මේ උත්තරයක් නම් පිළිගන්න බෑ. ජොන් ඩෝල්ටන්ගේ තමයි පරමාණුක වාදය. ඒක සරල ප්‍රශ්නයක්. ඒකට ප්ලම් පුඩින් ආකෘතිය කියන ප්‍රශ්නේ සරලයි. ඒකට අපිට අපි දන්නවා ප්ලම් පුඩින් ආකෘතිය කියන්නේ මොකක්ද? ධනහාරින ආරෝපිත ආරෝපණ ප්ලම් එක්ක පුඩින් එක්ක තියෙනවා වගේ තියෙන්න ඕනේ. ඒකේ ඇතුළේ. එතකොට ඒ විදිහේ වාදයක් ඉදිරිපත් කරන ලද්දේ අපි දන්නවා දෙවෙනි උත්තරේ වෙන්න ඕනේ ජේ.ජේ. තොම්සන් කියන උත්තරේට තමයි ඒක එන්න ඕනේ. එතකොට අපිට රදර්ෆර්ඩ් කියන එක මිලිකන් කියන උත්තර එහෙම මේක කරන්න ඉවත් කරන්න පුළුවන්. රදර්ෆර්ඩ් තමයි රන් පත්‍ර පරීක්ෂාව කරේ. ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් වුණා ප්‍රෝටෝන විශේෂයෙන්ම මිලිකන්ගේ තෙල් බිඳු පරීක්ෂණය තමයි ප්‍රසිද්ධ. එතකොට ඒ උත්තර දෙක අයින් කළා අපිට දෙවෙනි උත්තරේ ප්ලම් පුඩින් කියන එකට එන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවා මේ කියනා වූ අයනවල පරමාණුවල අයනවල අරයන් වැඩි වෙන්නව පිළිවෙල. ඊට පස්සේ මේ විදිහ ප්‍රශ්නයකට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ ආවර්තිතාවකකට. ආවර්තිතාවකෙදී අපිට දැනගන්න පුළුවන් ආවර්තිතාවකයේ S ගුණු ඉඳන් P ගුණු දෙසට. ඒ කියන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යද්දී සාමාන්‍යයෙන් අරය අඩු වෙනවා. ඒ වගේම තමයි කාණ්ඩයක් දිගේ පහළට යද්දී අරය වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ පරමාණුක වේවා අයනයක වේවා ඒක පොදු ක්‍රියාවලියක්. එතකොට අපිට මෙතන දීලා තියෙන උත්තර වලින් අපිට හිතා ගන්න පුළුවන් බෝරෝන් වල ඔක්සිජන් වලට වැඩි අරය වැඩි වෙනවා. ඒ කියන්නේ බෝරෝන් තියෙන්නේ වම් පැත්තක ඔක්සිජන් තියෙන ඊට සාපේක්ෂව දකුණු පැත්තක. ඒ වගේම තමයි සල්ෆර් වල ඔක්සිජන් වලට වැඩි අරය වැඩි වෙනවා. එතකොට සල්ෆර් වල ඔක්සිජන් වලට වැඩි අරය වැඩි උත්තර කීපයක්ම මෙතන තියෙනවා. ඊට පස්සේ ක්ලෝරින් වලට වඩා සල්ෆර් වල අරය වැඩි වෙනවා. ඒ මොකද ක්ලෝරින් වලට වැඩිය මෙහා පැත්තට වෙන තමයි සල්ෆර් තියෙන්නේ. හරි. ඒකට මොකද වම් පැත්තෙන් දකුණු පැත්තට අඩු වෙනවා පහළට වැඩි වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් දැන් අපි මෙතනදි කිව්වා බෝරෝන් වල වැඩි වෙනවා ඔක්සිජන් වලට වැඩි. ඒ වුණාට බෝරෝන් වල වැඩි වෙනවා ඔක්සිජන් වලට පළවෙනි උත්තරේ බැලුවොත් මේ කතන්දරය අපිට හම්බෙන්නේ නැහැ. බෝරෝන් අඩුයි ඔක්සිජන් වලට වැඩි. ඒකට මේ උත්තර පිළිගන්න බෑ. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් දෙවෙනි උත්තරයට ගියොත් හරි. ඒකේ තියෙනවා ඔක්සිජන් අඩුයිලු සල්ෆර් වලට වැඩි. සල්ෆර් අඩුයිලු ඔක්සිජන් වලට වැඩි. සල්ෆර් අඩුයි ඔක්සිජන් වලට වැඩි. හැබැයි සල්ෆර් අඩුයි ඔක්සිජන් වලට වැඩි වෙන්න පුළුවන්ද? සල්ෆර් කියන්නේ කාණ්ඩයක් ආවර්තයක් පහළින් තියෙන එක. එකම කාණ්ඩය ආවර්තයක් පහළින් තියෙන. එතකොට වැළුවොත් ආවර්ත දිගේ පහළට යද්දී වැඩි වෙන්න ඕනේ. එතකොට මේ උත්තර පිළිගන්න බෑ. එතකොට අපිට දෙවෙනි උත්තරේ තයින් කරන්න පුළුවන්. හරි. සාමාන්‍ය ඔක්සිජන් වලට වැඩි සල්ෆර් වැඩි වෙන්න ඕනේ. හරි. එතකොට මේ උත්තරේ එතකොට සල්ෆර් මේකේ අඩුයි. එතකොට දෙවෙනි උත්තරේ ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු හතරවෙනි එකට. හතරවෙනි එකේ මොකක්ද තියෙන අපිට මොකද්ද හතරවෙනි එකෙන් ගන්න පුළුවන්. හතරවෙනි එකේදී සාමාන්‍ය ක්ලෝරින් අඩු වෙන්න ඕනේ සල්ෆර් වලට වැඩි. ක්ලෝරින් සාමාන්‍යයෙන් අඩුයි. මොකද ආවර්ත දිගේ වමේ ඉඳන් දකුණට. නමුත් මේ හතරවෙනි එකේ ගත්තොත් ක්ලෝරින් වැඩි සල්ෆර් වලට වැඩි. හරි. අර ඔක්කොම හරි. මොකද
ඒ වගේම තමයි මේකේ සාමාන්‍යයෙන් ඔක්සිජන් බෝරොන් මේකක් තියෙනවා. හරි. ඔක්සිජන් බෝරොන් වලට වැඩි ඒක හරි. ඒ වුණාට ක්ලෝරින් මෙතන වැරදි. ක්ලෝරින් කතන්දරේ වැරදි. ඒකට මෙතන 4 වෙනි එකත් ඉවත් කරන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් එතකොට හරි. ඒ බෝරොන් වැඩි වෙන්න ඕන ඔක්සිජන් වලට වැඩිය, සල්ෆර් වැඩි වෙන්න ඕන ඔක්සිජන් වලට වැඩිය, සල්ෆර් වැඩි වෙන්න ඕන ක්ලෝරින් වලට වැඩිය. මේ ටික මේ කියන ටික සංතෘප්ත වෙනවා නම් මේ කියන ටික තර්ක ටික හරියනවා නම් අපිට මේ ගන්න හරි උත්තරයක් තෝරගන්න හරි ලේසි. පස්සේ ප්‍රශ්න පැත්තට ගියොත් මොකක්ද මේකේ තියෙන මේකේ පළවෙනිදම තියෙනවා බෝරින් අඩුයිලු ඔක්සිජන් වලට වැඩි. ඒ කියන්නේ එතන අපිට පිළිගන්න බෑ. ඊට පස්සේ සල්ෆර් වැඩිලු ඔක්සිජන් වලට වැඩි. ඒක අපිට පිළිගන්න පුළුවන්. නමුත් ක්ලෝරින් තමයි වැඩිපුරම තියෙන්නේ කියලා කියනවා. ක්ලෝරින් වැඩිපුරම තියෙන්න පුළුවන්ද? බෑ. සාමාන්‍ය ක්ලෝරින් වලට වැඩිය සල්ෆර් වැඩි වෙන්න ඕන. අපි දන්නවා. ඒ අපි දැන් මේ ඉගෙන ගත්ත තර්කෙත් එක්ක ආවර්තයක් දිගේ වමේ ඉඳන් දකුණට යද්දී අඩු වෙන්න වගේම ආවර්තිත වගෝ දිගේ වමේ ඉඳන් දකුණට යද්දී අඩු වෙන්න වගේම කාණ්ඩ දිගේ පහළට යද්දී වැඩි වෙන්නත් ඕනේ. පරමාණු කාර්යය සහ අයනික කාර්යය කියන දෙකම. ඒක ධන කැටයනයක හෝ ඇනයනයක වේවා මේ කියන සංසිද්ධිය පොදුයි. එතකොට අපිට ගන්න පුළුවන් ලේසිම උත්තරේ තමයි තුන්වෙනි ප්‍රතිචාරය බලන්න. තුන්වෙනි ප්‍රතිචාරයේ අපිට හම්බ වෙන ඔක්සිජන් අඩුයිලු බෝරොන් වලට වැඩි. ඒකට අපේ තියෙන අවශ්‍යතාවය හරි. ඒ වගේම තමයි ක්ලෝරින් එකක් දීලා දෙනවා. ක්ලෝරින් එකත් අඩුයි සාමාන්‍ය සල්ෆර් වලට වැඩි. ඒ කියන්නේ සල්ෆර් වැඩි. ඒකත් හරි. හරි. ඊට පස්සේ සල්ෆර් වැඩි වෙන්න ඕනේ. ඔක්සිජන් වලට වැඩියත් වැඩි වෙන්න ඕනේ. මේ අපිට සාමාන්‍ය හැම. ඒ වගේම තමයි මේ අයනය තමයි ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්නේ. හරි. සාමාන්‍යයෙන් අපිට මොකක් හරි දෙයක අයනයක් හම්බ වෙනවා. හරි. ඒ අයනයේ අරේ සාමාන්‍යයෙන් වැඩි වෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය මේ ඒ දීලා තියෙන අයනයේ උදාසීන පරමාණුවකට වැඩි ඇනයනයේ අරේ විශාල වෙනවා. හරි. දැන් මේකේ හම්බෙලා තියෙන උදාසීන පරමාණු සල්ෆර් අයනයක් තියෙනවා. සල්ෆර් අයනේ ඒකට උදාසීන පරමාණු සල්ෆර් එකට වැඩි අනිවාර්යයෙන්ම ඇනයනයක් ඉඳලා ඒක ඇනයනේ වැඩි විය යුතුයි. හරි. ඒකට අපි ගත්තොත් ක්ලෝරින් වලට වැඩිය සල්ෆර් වැඩි කියලා අපි තර්ක කරනවා තියෙන හින්දා ක්ලෝරින් වලට වැඩිය සල්ෆර් ඇනයනයත් වැඩි වෙනවා. සල්ෆර් වලට වැඩි සල්ෆර් ඇනයනය වැඩි නම් අනිවාර්යෙන් ක්ලෝරින් වලට වැඩිය සල්ෆර් ඇනයනය වැඩි විය යුතුයි. මොකද සල්ෆර් හැම අයනයකටම වැඩි. එහෙම ගත්තොත් සල්ෆර් අයනයට සාපේක්ෂව වැඩි අරයක් පෙන්වන්න ඕනේ. අනික් ඒවාට සාපේක්ෂව අනිවාර්යෙන් වැඩි අරයක් පෙන්වන්න ඕනේ. ඒකට අපිට තුන්වෙනි උත්තරේ හරි කියන තර්කයට එන්න පුළුවන්. හරි. මේ විදිහේ ප්‍රශ්න ඕන තරම් පෞද්ගලික විභාග ප්‍රශ්න පත්‍රවල හම්බෙලා තියෙනවා 2015ට අමතරව. හරි. ඊට පස්සේ මේකේ අපිට හම්බෙන IUPAC නාමකරණය ගැන ප්‍රශ්නයක්. හරි. මේකේ IUPAC නාමකරණය ප්‍රශ්නේදී අපිට පුළුවන් මේක ප්‍රධාන කාණ්ඩ මෙතන හඳුනා ගන්න. ප්‍රධාන කාණ්ඩ කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා. මේක 1, මේක 2, මේක 3, මේක 4, මේක 5, මේ කාණ්ඩය තමයි 6 වෙනි කාණ්ඩය. එතකොට ඔයික් ඇසිඩ් කියන සංකල්පය තියෙනවා. මෙතන ඔයික් ඇසිඩයක් තියෙනවා මේකේ. 3 4 අතර යීන් බන්ධනයක් තියෙනවා. ඒකට හෙක්සේන් එක මේ හෙක්සා කියන මේක ඉන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේකේ ඒ ටික බලන්න. ඒකට දෙවෙනි එකේ හයිඩ්‍රොක්සිල් එකක් තියෙනවා. පස්වෙනි එකේ කීටෝනයක් තියෙනවා. කීටෝනයක් ඉඳලා අපිට පුළුවන් OXO කියන නමෙන් කියන්න. හරි. එතකොට පළවෙනි උත්තරේ බලමු. 2 hydroxyl. හරි. 2 methyl. හරි. 5 oxo. හරි. මේක 3 හරි. hexanoic acid කියලා තියෙනවා. හරි. එතකොට අපිට මේකේ
කිසිදු වැරද්දක් පේන්නේ නැති තිබ්බට සාමාන්‍යයෙන් මෙන්න මෙතන වැරද්දක් තියෙනවා. කවුරු හරි තර්ක කරන්න පුළුවන් මේක මෙහෙම එන්න බෑ. හරි. ඇසිඩ් කියන එක වෙනම එන්න ඕනේ. ඒක තමයි සම්මත විදිය. 2 හයිඩ්‍රොක්සිල් දෙවෙනි එකේ හයිඩ්‍රොක්සිල් එකක් තියෙනවා. 2 මෙතිල් හරි. 5 ඔක්සෝ හරි. කීටෝන් නම් කරලා තියෙනවා අපි හරියට. 3 හෙක්සානොයික් ඇසිඩ්. හෙක්සානොයික් ඇසිඩ්. මෙතන නම් ස්පේස් එකක් එන්නේ නැහැ සාමාන්‍ය අනික් ඇසිඩ් කියද්දි. එතකොට අපිට පුළුවන් මේක හරි උත්තරයකට දැනට සලකන්න. හරි. දැන් මේකට යන්න. මේක දැනට හරි උත්තරයක්. කිසිදු අඩුපාඩුවක් නැහැ මේ උත්තරේ. හරි. 2 හයිඩ්‍රොක්සි හරි. 5 කීටෝ. කවදාකවත් කීටෝන කාණ්ඩයක් IUPAC නාමකරණයේදී කීටෝ කියලා හඳුන්වන්නේ නැහැ. ඒක එහෙම වෙන්න විදිහක් නැහැ. හරි. අපි සාමාන්‍ය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයන් ඕන් කියලා හඳුන්වන්නේ. නමුත් මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් මේක වෙන්න විදිහක් නැහැ. මොකද මෙතන කාබොක්සිලික් කාණ්ඩයේදී කීටෝන කාණ්ඩයට කවදාකවත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වෙන්න බෑ. ඒකින්ද අඩුම් ගානේ මේකට හයිඩ්‍රොක්සිල් කාණ්ඩය ගුණ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වෙනවා ඊට වැඩි අති ප්‍රබලයි කාබොක්සිලික් කාණ්ඩය. ඒකට මෙතන අඩු කවදාකවත් කීටෝ කියන පදේ නම් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒකට වැරදි. 5 කාබොක්සි මේකෙන් පේනවා මේක දාමේ නම් කරලා තිනවා වැරදි. සාමාන්‍ය මේක කාබොක්සිලික් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක්. ඒකට කාබොක්සිලික් එකට එක දෙන්න ඕනේ. ඒකට අපිට ඇසිඩ් ඔයික් ඇසිඩ් කියලා තමයි අපි සාමාන්‍ය නම් කරන්නේ. මේක කාණ්ඩේ වෙන විදිහකට නම් කරපු අවස්ථාවක් පේන්නේ. මේකට මේ උත්තරේ හුඟක් ප්ලේස් අපි තෝරගන්න වැරදි කියලා. 2 කාබොක්සිල් එක්සොනල් 2 ඕල් කියලා දෙනවා. ඒකත් වැරදි. මොකද 2 කාබොක්සිලික් කියලා එක කොහෙවත් නැහැ. කාබොක්සිලික් කාණ්ඩය දෙවැනි අවස්ථාවක එන හැටි විතර ගත්තොත් මේක මේ නාමකරණයත් වැරදි. නාමකරණයක් කියනකොට හරි උත්තරය අපිට තේරෙන්නේ දෙවෙනි උත්තරය. හරි. මේක තමයි දෙවෙනි උත්තරය තමයි හරි උත්තරය කියලා අපිට තෝරන්න පුළුවන්. හරි. පරමාණුක ගුණ සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්ති අසත්‍ය වේද කියලා අහනවා. හරි. එතකොට අපිට හරි මේ ප්‍රශ්නේදී අහන්නේ පරමාණු ගුණ ගැන. ඒකට අපි පරමාණු ගුණ ගැන නම් අයඩින් පරමාණු සංයුජිතාරය ඒ වෙන්ඩවලරේ කුඩායි ඒ විදිහ දේවල් ගත්තොත් මේ ප්‍රශ්නේ ගාක් තර්ක නොකර ළමයින්ට ලේසිම කරගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි පරමාණුක අයනීකරණ ශක්තිය නිර්ණය කරනු ලබන්නේ එහි නැෂ්ටික ආරෝපණය සහ අරය මගින් පමණි කියද්දිම ඒ ප්‍රකාශය වැරදි. ගාක්ම තර්ක කරන්නේ නැතුව ඒ ප්‍රකාශය නිකන් උඩින් බලලා දැන් ඕ පරමාණු ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයෙන් පරමාණුවේ යකට වගේ වැඩි එවැනි දේවල් අභ්‍යාසයෙන්ම ළමෙක් දන්නා ඒ විදිහ දේවල් හරි කියලා. නමුත් පරමාණු අයනීකරණ ශක්තිය නිර්ණය කරනු ලබන්නේ නැෂ්ටික ආරෝපණය සහ ඇරේ මගින් පමණි කියන ප්‍රකාශයක් ගත්තොත් පමණි කියද්දීම වැරදි. මොකද අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා උසස් පෙළදී නිවාරක ආචරණය. හරි. ඒක හින්දා නිවාරක ආචරණය වගේ මේ සම්බන්ධයක් ගත්තොත් මේ ප්‍රකාශය තමයි මේක අසත්‍ය ප්‍රකාශය ගන්නෙ. අසත්‍ය ප්‍රකාශය හොඳට බලන්න. ඒකට අසත්‍ය ප්‍රකාශය වෙන්නේ මේක. හරි. මේ පෝලින් පරිමාණය වගේ ඉලෙක්ට්‍රෝන විද්‍යුත්රිතාව විද්‍යුත්රිතාවට සමාන වෙයි වගේ මේකක් නැතුව උනත් ළමයිට මේ විදිය දෙයක් ගැන පෝලින් පරිමාණයක් සාමාන්‍යයෙන් ළමයි උසස් පෙළ පන්තියකදී මතක තියාගන්න ඕනේ. හරි. නමුත් මේ විදිය දෙයක් සාමාන්‍ය දැනුම් ළමයිට හිතා ගන්න පුළුවන් වෙන දේ තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ඒකට මේ පස්වෙනි උත්තරේ ප්‍රශ්න දීලා තියෙන උත්තරේ වගේ ගන්න නොසලකා හරින්න බොහෝ විට ළමයිට ඉඩකඩ තියෙනවා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා පහත දී ඇති සංයෝග අතරින් අඩුම වාෂ්පශීලී ඇත්තේ කුමකටද? හරි. පහත දී ඇති සංයෝග අතරින් අඩුම වාෂ්පශීලීතාවයක් ඇත්තේ කුමකටද? මෙවැනි දෙයක් පාවිච්චි කරලා
අපිට පුළුවන් වෙන්න ඕනේ මේ වල තිබෙන ඉලෙක්ට්‍රෝන වැඩි වෙන ආකාරය බලලා මේවල වාෂ්පශීලී බව අඩු වෙන හැටි නිර්ණය කරගන්න. දැන් මේ විදිහ එකක් ගත්තොත් අපි දන්නවා කාණ්ඩයක පහළට යද්දී සාමාන්‍ය හරි බ්‍රෝමින් තමයි කාණ්ඩයක පහළ වෙන්නේ. ඒ කියන්නේ බ්‍රෝමින් 4ක් තියෙනවා කියන්නේ. බ්‍රෝමින් 4ක් තියෙනවා කියන්නේ ඒ අණුව හුඟක්ම ගත්තොත් ස්කන්ධය අතින් වැඩි. ඒකට H දෙකක් තිබ්බොත් සාමාන්‍යයෙන් අඩුයි. බ්‍රෝමින් 4ක් තියෙනවා කියන අධික වශයෙන් වැඩි. ඒකට මෙතන ලොකුම මේකක් තියෙන්නේ මේ අන්න. ලොකුම මේ ලන්ඩන් අපකිරණ බල ප්‍රමාණයක් තියෙන්නේ පළවෙනි උත්තරේට. ඒ වගේම තමයි අඩුම ලන්ඩන් අපකිරණ බල ප්‍රමාණයක් තියෙන්නේ මේකේ කීවෙනි උත්තරේට. අපිට කියන්න පුළුවන් මෙන්න මේ උත්තරේ ගන්න පුළුවන්. අඩුම ලන්ඩන් අපකිරණ බල ප්‍රමාණයක් තියෙන්නේ මෙන්න මේකට. අඩුම මේකත් තියෙනවා. ඒ කියන්නේ වැඩිම වාෂ්පශීලී බවක් තියෙන්නේ මෙයා. මෙයා හුඟක් වාෂ්පශීලී යනවා. නමුත් මෙයා වාෂ්පශීලී නෑ. මොකද මෙයාගේ ලන්ඩන් අපකිරණ බල ප්‍රබලයි. අපිට අණුව ඇඳගත්තොත් උනත් පේනවා මෙයා නිර්ද්‍රව්‍ය අණුව කියන එක. ඒකින්ද අපිට මෙන්න මේ කියන උත්තරේ අංක 1 වගේ එකක් තෝරගන්න පුළුවන්. හරි. ඊටකොට අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නෙට යමු. කාබනේට මිශ්‍රණයක අඩංගු මැග්නීසියම් මේක සහ කැල්සියම් කාබනේට අතර මවුල අනුපාතය පිළිවෙලින් 5ට එකක් ලෙස දී ඇත. මේ මිශ්‍රණය දන්න ස්කන්ධය රත්කඩ සෑදුණු 100 සම්මත උෂ්ණත්වය දිහා පීන්නේදී මෙච්චර පරිමාවක් ගනී කියලා රත් කරන ලද කාබනේට ප්‍රමාණය ස්කන්ධය වන්නේ C12 සහ සම්මත උෂ්ණත්වය දිහා පීන්නේ වායු මවුල ඒකක පරිමාවක පරිමාව මෙච්චරක් කියලා දීලා තියෙනවා. එතකොට අපිට මේ විදිහේ ප්‍රශ්න ඕනේ තරම් හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කියන වූ මිශ්‍රණයේ තිබෙනා වූ මේ දෙකෙන්ම අපිට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. හරි. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එතකොට අපෙන් දන්න අනුපාතේ 5ට එකක් විදිහට තමයි දීලා තියෙන්නේ. හරි. මේක ඊට අපි ගත්තොත් මේක x කියලා ගත්තොත් මෙයා y කියලා ගත්තොත් මෙයාගෙන් හම්බෙනවා n මවුල ගාණක් හම්බෙනවා නම් කැල්සියම් කාබනේට් වලින් 5යි n මවුල ගාණක් හම්බෙනවා. එතකොට මැග්නීසියම් කාබනේට් වියෝජනය සහ කැල්සියම් කාබනේට් වියෝජනය. ඒකෙන් අපිට මේකෙන් n ප්‍රමාණයක් හම්බ වෙනවා මවුල අරගෙන 5 n ප්‍රමාණයක් හම්බ වෙනවා. සාමාන්‍ය මැග්නීසියම් කාබනේට් වලින් 5 n ප්‍රමාණයකුත් කැල්සියම් කාබනේට් වලින් n ප්‍රමාණයකුත් තමයි හම්බෙන්නේ. මේ දෙක අතර ඒකට 5ට එක මවුල අනුපාතයෙන් තමයි හම්බෙන්නේ. එතකොට අපිට මේකේ දීලා තියෙනවා මෙන්න මේ පරිමාවක් දීලා තියෙනවා. පරිමාවක් සහ සම්මත උෂ්ණත්වයේදී මෙච්චර ප්‍රමාණය ඒක මවුලයකින් ගන්න ප්‍රමාණය කියලා දීලා තියෙනවා. ඒකට අපිට පුළුවන් 134 ඔයාලා බලන්න පුළුවන්. මම හදපු ගාන තියෙනවා. 134 බෙදෙනවා 134.4 බෙදෙනවා 22.4. ගාක් ලෙස මේක පූර්ණ සංඛ්‍යාවකට එන්න පුළුවන්. මේක ගත්තොත් 22.4 ඒවා අතරයි 6ක් වගේ. 6ක් යනවා මේ ගාන හැටියට. 6ක් මවුල එනවා. එතකොට අපිට පුළුවන් එක මවුලයක් හම්බ වෙනවා නම් එතකොට අපිට පුළුවන් 6ක් මවුල එනවා. දැන් අපි බලන්න ඕනේ මේ 6 මවුල මේ දෙකෙන්ම එන්නේ. මවුල 6ක් එන්නේ මේ දෙකෙන්ම. එතකොට දැනගන්න ඕනේ n පහදන 5යි n ධන n සමානයි 6යි.
එතකොට n කියන්නේ 1යි. මවුල එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මවුල එකක් තමයි එකම එකකින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේකේ මැග්නීසියම් කාබනේට වල ස්කන්ධය ගත්තොත් හරි මෞලික ස්කන්ධය ගත්තොත් අපිට එනවා 84ක් කියලා 84 වැඩි කරන්න 5 84 මම මේ හදපු ගාන තියෙනවා 84 5න් වැඩි කරගන්න සහ එක වැඩි කරගන්න කැල්සියම් කාබනේට ස්කන්ධයව 100ක් සාමාන්‍යයෙන් යනවා 100ක් එතකොට එක වැඩි කරගන්න මේ එතකොට එකෙන් යනවා 100කුයි කැල්සියම් එතකොට ග්‍රෑම් 100කුත් යනවා කැල්සියම් කාබනේට වලින් ග්‍රෑම් 100යි මැග්නීසියම් කාබනේට් වලින් අපිට එනවා ග්‍රෑම් 420ක් කියලා. 420 ධන 100 කිව්වොත් දෙවොත්. බොහොම ලේසි ප්‍රමාණයේ ගාණක්. ඔයාලා දැනගන්න ඕනේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් කියන දෙක වියෝජනය වෙලාම CO2 හැදෙනවා. ඒක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය ගත්තොත්. හරි ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය ගත්තොත් 1ට 1යි ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය අනිවාර්යෙන් අපි ලියලා බලන්න ඕනේ මේක මොන විදිහට දෙන්නේ කියලා ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය නැත්තම් මේන මවුල ප්‍රමාණවල වෙනස් වෙනවා. නමුත් මේකේ එකට හැම වෙලෙම එකට එක තමයි දීලා තියෙන්නේ. එතකොට මැග්නීසියම් කාබනේට් මේ මිශ්‍ර කරලා තියෙන මවුල ප්‍රමාණයටම සමාන විදිහට තමයි එන්නේ. හරි. අර KSP ගානක් හරියට තියෙනවා. මේවා දැක්ක ගමන ඔයාලට හරිම ලේසි කියලා තේරෙනවා. මොකද මේ විදි ගණන් හදලා සාමාන්‍ය මේවා අතිශයින් ලේසි මෙතන KSP ජලීය අල්ප ද්‍රාවණයක මේක අහන්නේ මේ විදිය මේක සුළු කිරීමක් අපි දැනගන්න ඕනේ මේ විදි ගාන දුන්නත් අතිශයින්ම ලේසි මේ ද්‍රාවිතා ගුණිතය S කියලා දීලා දෙනවා S නම් අපි පළවෙනිටම ලියා ගන්න ඕනේ මොකද්ද මෙයා වියෝජනය කරගන්න ජලීය ද්‍රාවණයක මොකද්ද තියෙන්නේ මේ විදිහට හිටින්නේ නැහනේ හරි අල්ප වශයෙන් ජලීය ද්‍රාවණයක් කියලා තවත් ලේසි කරලා දීලා තියෙනවා එතකොට අපි දන්නවා කොහොමද මේ තියෙන්නේ කියලා AA වතුනයි මේක හරි එතකොට අපි මොකද්ද ඔයාලට දැන් සමහරට ප්‍රශ්න දැක්ක ගමන තේරෙයි මෙතන තියෙනවා 3යි මෙතන 2යි කොහොමද එන්නේ මේක අතිශයින්ම ලේසි ගණනය කිරීමක් මොකක්ද එන්න ඕනේ කියන එක නම් තේරෙන්නේ නැති. හරි එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ උත්තරේ තමයි එන්නේ. 1ට 5ගේ වර්ගමූල 5 මූලේ KSP බෙදීම ජලීය ද්‍රාවණ KSP බෙදීම කසියාට කියන මේක තමයි එන්නේ කොහොමද 108ක් එන්නේ කියලා කවුරු හරි අහන්න පුළුවන් ඒ විදිහ ප්‍රශ්නයකුත් එන්න පුළුවන් නේ කොහොමද 108ක් එන්නේ දැන් මෙතන S කියලා දෙන්නේ මේක 3s 3s එකේ වර්ගය එතකොට මෙතන 3 වර්ග වුණාම කීයද 3s ඝන එන්නේ වර්ගය නෙමෙයි 3s ඝන එන්නේ 3 මේ වුණාම මෙතන 27ක් එනවා සහ මෙතන එනවා 2 වර්ගය 3s ඝනය සහ 2 වර්ගය ඒ දෙකත් වැඩි වෙනවා ඒ කියන්නේ 4 වැඩි කිරීම 27 කිව්වහම උත්තරේ 108යි සාමාන්‍ය සරල වර්ගී ගානක් හරි ඊළඟට අපි යන 9 වෙනි ගැටලුවට